ලෑස්ති ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕනේ අපිට මේ සබ්ජෙක්ට්ස් වලින් කොයිකද අපි ප්‍රමුඛ කරගන්න ඕනි. එහෙම නැත්නම් ඉස්සෙල්ලාම අපිට මොකද්ද මේ විෂයන් වලින් ප්‍රමුඛ කියලා. ඒතර අපි ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි කියන එකට අනිත් විෂයන් අතරේ යම්කිසි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුයි. නේද? ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුයි. ඇයි ඒ? මොකද හරි. ඒකට හේතුව මේ ඉංග්‍රීසි කියන එක. ඍජුවම ඉංග්‍රීසි කියන එක ඍජුවම ඔයාගේ අනාගතයට බලපෑම් සිදු කරන නිසා ඔයා ඒ සඳහා ප්‍රමුඛතාවයක් තබා ගත යුතුයි. එහෙනම් දැන් අද මම කියලා දෙන්න ලෑස්ති ඔයාට අද ඉගෙන ගන්නව නෙවෙයි. අද ඉගෙන ගන්න ඉස්සෙල්ලා අපි සාමාන්‍යයෙන් දැනගන්න ඕනේ GCE O level examination. හරිද? ඒක වෙනුවෙන් ඉංග්‍රීසි කියන විෂය ඉගෙන ගැනීමේදී අපි අපේ මොන ශේෂ්ත්‍රද සංවර්ධනය කරගත යුතු? ඇයි අපි ඒ ශේෂ්ත්‍ර සංවර්ධනය කරගත යුතු? එතකොට අපේ දැනුමේ මොන ශේෂ්ත්‍රද මනින්නේ? මොන ශේෂ්ත්‍රද අපේ දැනුමින් මනින්නේ කියන කාරණා ටික තමයි අපි අද පැහැදිලිව ඉගෙන ගත යුතු වෙන්නේ. හරිද? පැහැදිලි කරගත යුතු වෙන්නේ. ඉතින් එතකොට ඒ කාරණා ටික පිළිබඳව කතා කරනකොට දැන් විවිධ දරුවන්ට විවිධ ගැටලු තියෙනවා. මොකද දැන් ඔයාලා මගේ ක්ලාස් එකට ගොඩාක් දෙනා ජොයින් වුණාට පස්සේ ඔයාලා මාත් එක්ක හොඳට වැඩ කරගෙන යනවා. නැත්තම් වැඩ කරගෙන යනවා මට තේරුණා. නමුත් තේරෙනවා සහ මම දන්නවා. නමුත් ඔයාලගේ දැනුමේ යම් හෝ තැනකදී තියෙන අඩුපාඩුවක් හේතුවෙන් හරිද? යම් කිසි හෝ ඇහෙන අඩුපාඩුවක් හේතුවෙන් ඔයාට සාමාන්‍ය පෙළ විභාගයේදී යම් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ A සාමාර්ථයක් B සාමාර්ථයක් ගන්න පුළුවන් වෙයිද කියන සැකය ඔයාගේ මනසට පැන නගිනවා. එතකොට මට අද අවශ්‍ය වෙන්නේ ඔයාගේ මනසින් මේ සැකය අයින් කරලා දාන්න. මොකද ඔයාට සැකයක් එන්න හේතුව තමයි ඔයාටම සැකයි නම් ඔයාගේ දැනුම ගැන. හරිද? ඔයාගේ දැනුම ගැන සැකයි නම් ඔයාට හිතෙනවා මට තියෙන දැනුම ප්‍රමාණවත් මදි O level exam එකේදී A සාමාර්ථයක් හෝ B සාමාර්ථයක් ලබා ගැනීමට කියලා. ඉතින් එතකොට මම අද ඉලක්ක කරන්නේ ඔයාට ඒ දැනුම පිළිවෙලින් මේ විදියට හදාගත්තොත් ආන් එතනදී ඔයාට එහෙම සැකයක් පැන නගින්නේ. ඔයාට ඔයාගේ දැනුම ගැන විශ්වාසයක් තියෙනවා. ඔයාට ඒ දැනුම ගැන විශ්වාසයයි නම් ඔයාට එක්සෑම් එක ෂුවර්. හරිද? එතකොට ඔයාට එක්සෑම් එකට ගිහින් පේපර් එකට ෆේස් කරලා එළියට ආපු ගමන් ඔයාට පුළුවන් මට ඉංග්‍රීසි විෂයට මේ O level exam එකේ මෙන්න මේ ප්‍රතිඵලය තියෙනවා ෂුවර් කියලා කියන්න. එහෙනම් මට අද අවශ්‍ය අන්න ඒ විශ්වාසය, ඒ අවශ්‍යතාවය තමයි අද තියෙන්නේ. එහෙනම් මං යනවා O level exam එකට. දැන් ඔයා ෆේස් කරන්න ලෑස්ති O level exam එකට. ඒක මේ අවුරුද්දේ 2021 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලබන අවුරුද්දේ වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ අවුරුද්දකින් කොයික වුණත්, ඒ කියන්නේ 2021 2022 කියන අවුරුද්දකින් කොයික වුණත් ඔයා මේ අවුරුදු වල O level exam එක හරිද සඳහා ඔබ මොනවද කළ යුතු, කොහොමද ඔබ ඒකට ඉගෙන ගත යුතු කියන කාරණාව තමයි අද ඔබට පැහැදිලි කරලා දෙන්න ලෑස්ති. හොඳයි, ඉස්සෙල්ලාම අපි යනවා පේපර් එකට. right? මොනවද ඔයාට තියෙන පේපර්ස් කීයක් ඔයාට තියෙනවද? හරිද? අන්න ඒ දේවල් ඔයා ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනි. බලන්න මම මෙතන ගත්තා the structure of the question papers.
ප්‍රශ්න පත්තරවල view හොයන්න. Right. At the O-level examination, you will have to face two papers. The first paper and the second paper. I can call them the paper 1, the paper 2. හරි. එතකොට දැන් හිතලා බලන්න පේපර් එකක් දීලා මොනවද අපේ මනින්නේ? අපේ මනින්නේ දැනුම. අපේ දැනුමේ මොන ශේෂ්ත්‍රද මනින්නේ? ඔව් මේ ඉංග්‍රීසි කියන විෂයේ සාමාන්‍ය පෙළ විභාගයේදී අපේ දැනුමේ areas of testing දැනුම මනින ශේෂ්ත්‍ර ප්‍රධාන වශයෙන් 4ක් තමයි තියෙන්නේ. Reading, vocabulary, grammar and language functions, writing. ඒ තමයි ශේෂ්ත්‍ර 4. ඒ ශේෂ්ත්‍ර 4 paper 1 සහ paper 2 වශයෙන් questions බෙදලා අපේ දැනුම මනින්න papers දෙකක් දෙනවා. reading කියලා කිව්වම කියවලා තේරුම් අරගෙන ඔයා ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ඒ සඳහා ඔයා භාවිතා කරන නැත්නම් ඔයාට ලැබෙන ප්‍රශ්න තියෙනවා. පළවෙනි ප්‍රශ්නයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක්. විශේෂයෙන් ඔයා අවබෝධ කරගන්න ඕනි දේ තමයි ඔයාට අනිවාර්යයෙන්ම තියෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 8යි. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 8යි. සියලුම ප්‍රශ්න සංඛ්‍යාව 16යි. එකක්වත් අතාරින්න බෑ ප්‍රශ්න 16ම ලියන්න ඕනි. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 16න් ප්‍රශ්න 8න් මේ ශේෂ්ත්‍ර වලට බෙදලා යන්නේ මෙන්න මෙහෙම. රීඩින් උදෙසා ඒ කියන්නේ කියවලා තේරුම් අරගෙන ප්‍රශ්න වලට උත්තර ලියන ප්‍රශ්න එනවා ඔයාට 3ක්. ලකුණු 5 බැගින් ලකුණු 15යි. vocabulary ඔයා හදාගෙන තියෙන වචන සංඛ්‍යාව නැත්නම් ඔයා වචන දන්න වචන ප්‍රමාණය සහ ඒ වචන පන්ති පිළිබඳව හරිද ඒ වචන පන්ති පිළිබඳව ඒවා දාන තැන් පිළිබඳව හොයලා බලන දැනුම මනින ප්‍රශ්න තියෙනවා එකක්. එතකොට ලකුණු 5යි. ඊට පස්සේ ඔයාට දෙනවා language functions, grammar and language functions. එතන තියෙන ඔයාට එක ප්‍රශ්නයයි ලකුණු 5යි. හැබැයි writing questions 3ක් තියෙනවා ලකුණු 5 බැගින් ලකුණු 15යි. එතකොට දැන් බලන්න මෙතන ඔයාට මේ විදියට තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 8ක් ලකුණු 40යි පැය එකක් හම්බ වෙන්නේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ගියොත් reading කියන එක තුල reading කියන comprehension එක තුල දෙනවා ලකුණු 20ක් ප්‍රශ්න 3යි. එතකොට ඒකේ තියෙනවා එකක් තියෙනවා ලකුණු 10ක් තියෙනවා. අනිත් ඒවා තියෙන ලකුණු 5 ප්‍රශ්න. එතකොට ලකුණු 20යි. එතකොට ප්‍රශ්න සංඛ්‍යාව 3යි. හරිද? එතකොට එක ප්‍රශ්නෙට ලකුණු 10යි අනිත් දෙකට 5 ලකුණු 20යි. ඊට පස්සේ vocabulary කියන එකට තියෙන එක ප්‍රශ්නයයි ලකුණු 5යි. ඊට පස්සේ language functions grammar වලට ඒවට තියෙනවා ප්‍රශ්න 2යි ලකුණු 10යි. writing questions වලට තියෙනවා නැත්නම් writing questions තියෙනවා 2ක් ලකුණු 25යි. එතකොට බලන්න සමස්ත ලකුණු සංඛ්‍යාව බෙදලා ගිහිල්ලා තියෙන්නේ කොහමද ශේෂ්ත්‍ර වලට. reading වලට ලකුණු 35යි, vocabulary වලට ලකුණු 10යි, ඊට පස්සේ grammar and language functions වලට ලකුණු 15යි, writing වලට ලකුණු 40යි. ශේෂ්ත්‍ර 4කට බෙදලා ගිහිල්ලා තියෙනවා ලකුණු 100යි. මේකට ප්‍රශ්න පත්‍රයට පළවෙනි එකට 100න් දීලා දෙවෙනි එකේ 100න් දීලා බෙදලා එහෙම කතන්දර නැහැ. හරිද? මේකට සම්පූර්ණම ලකුණු 100න් හම්බ වෙන්නේ. ලකුණු 100න් ඔබ ගන්න ලකුණු 35ට වැඩි 50 55ට වැඩි ඊට පස්සේ 65ට වැඩි 75ට වැඩි වශයෙන් A B C S වගේ අපිට ශ්‍රේණි හම්බ වෙනවා. right 35ට අඩු වුණොත් W. හරි එතකොට ඒ වගේ අපිට ප්‍රශ්න පත්‍ර වලට හම්බ වෙන්නේ. ඉතින් එතකොට ඔයාට ඊළඟට එහෙනම් අපි මොනවද මේ වගේ හදා ගන්න ඕනි? ප්‍රධාන වශයෙන් බලන්න ඔයාට මේකේ ශේෂ්ත්‍ර දෙකක් බැරි වුණොත් හරියට අනිවාර්යයෙන්ම ඔයා විභාගෙ ෆේල්. පළවෙනි ශේෂ්ත්‍රය තමයි මොකද්ද? හොඳට බලන්න. දැන් බලන්න පේපර් එක ගැන. මොකද්ද? අපිට මේ ශේෂ්ත්‍ර අපි දැනන් ඉන්න එපැයි. අපි මොන ශේෂ්ත්‍රද අපේ සංවර්ධනය කරගත යුතු කියලා. මොකද නැත්තම් අපි නිකන් විභාගයකට ඔහේ මොනවා හරි කරනවා. දැන් බලන්න ගොඩාක් වෙලාවට දැන් මේ O level exam එකට ලෑස්ති වෙන දරුවන්ට මම දැකලා තියෙනවා එයාලා ඉලක්ක කරගත්ත ස්පෝකන් ක්ලාසස්. හැබැයි ඕරල් ටෙස්ට් එකක් තාම නැහෙනේ. ස්පෝකන් හදාගන්න කේ වැරද්දක් නැහැ. හොඳයි. හරිද? නමුත්
දැන් ඉස්සෙල්ලාම අපේ දැනුම මනින ශේෂ්ත්‍ර ප්‍රධාන 4ක් දීලා තියෙනවා. ඒ 4ට සූදානම් වෙමින් ඕනිනේ අරක කරන්න. හැබැයි ගොඩාක් පන්ති මන් දැකලා තියෙනවා. ගොඩක් අය දැකලා තියෙනවා. මේ දවස්වල පූර්ණ බර තියලා තියෙන්නේ ස්පෝකන් සයිඩ් එකට. ඒතර ඔයාගේ මේ දේවල් විධිමත්ව හැදෙයිද? රයිට්? සියල්ල හැදෙයිද නේද? මොකද ඒ තුලදී පුංචි ගැටලුවක් තියෙනවා. නිසා අපි ප්‍රධාන වශයෙන් ස්පෝකන් ඉංග්‍රීසි කියන එකට අපි ඉඩ තියාගන්න ඉදිරියට. නමුත් first of all you must build up your knowledge in all these areas of testing. So we mainly focus these testing fields. මෙන්න මේ දැනුම මනින ශේෂ්ඨ තමයි අපි කෙලින්ම ફોකස් කරන්නේ. හරි. එතකොට දැන් ඔන්න එහෙනම් මං හිමින් ඉස්සරහට යනවා. දැන් බලන්න ඔයාට රචනාමය හැකියාව ඔයා තුල නැති වුණොත් මොකද වෙන්නේ? ඔයාට ලකුණු 40ක් නැති වෙනවා. ඔයාට ලකුණු 40ක් නැති වුණොත් 75න් උඩට දෙන ඒක නෑ, 65 75 අතර දෙන B එකක් නෑ. ලකුණු 40 නැති වෙන කෙනාට තව ලකුණු 10ක් නැති වෙන්නේ නැද්ද? එතකොට 50න් හෝ 55න් උඩට දෙන C එකත් ඔයාට නැති වෙලා යනවා. හරිද? එතකොට ඔයාට අවසාන වශයෙන් S එකක් හෝ උප්පරිම ගියොත් C එකක් තමයි දෙන්නේ. දැන් ඔයාට තේරෙනවා මේ ලංකාවේ දරුවෝ ගොඩාක් දෙනාට ඇයි මේ සාමාන්‍ය පෙළ විභාගයේදී W එකක් S එකක් හෝ උපරිම C එකක් තියෙන්නේ. 100ට සාමාන්‍යයෙන් ඒ සාමාර්ථයක් තියෙන 100ට 6ක් විතර. ග්‍රාමීය ප්‍රදේශවල ගත්තම මේක. විශේෂයෙන් අපේ අධ්‍යාපන කලාපවල ගත්තම ඕක 100ට 1.0 ගාණක්. සමහර විට සමහර අවුරුද්දවල 0.9යි 7යි. ඔහොම තිබිලා තියෙන්නේ. ඒකට හේතුව ඒ දරුවන්ගේ මෙන්න මේ වර්ධනය කරගත යුතු ශේෂ්ත්‍ර නෙවෙයි ඒ දරුවා වර්ධනය කරගන්නේ. නිකන් ඒ ශේෂ්ත්‍ර පෙන්වන්නවත් නැතුව ඒ දරුවාට නිකන් ඔහේ යම් දෙයක් උගන්වමින් ඒ දරුවා O level exam එකට යවනවා. එතකොට ඒ දරුවට ඒක හරියටම exam එක focus කරලා උගන්වලා නැති නිසා ඒ දරුවට සාමාන්‍යයෙන් ප්‍රතිඵලයෙන් තමයි වන්දි ගවන්න වෙන්නේ. නමුත් අපි පන්තියේදී අපි බලනවා හොඳයි මෙන්න ශේෂ්ත්‍ර 4 මේකෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් තියෙන්නේ writing කියන එකට. ලකුණු 40ක් තියෙනවා. හොඳට බලන්න දෙවනියට වැඩිම ලකුණු සංඛ්‍යාවක් තියෙන්නේ reading. කියවලා තේරුම් ගන්න ලකුණු 35ක් තියෙනවා. වචන වලට සහ ව්‍යාකරණ වලට ලකුණු 10යි සහ 15යි තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ඔයා වචන සහ ව්‍යාකරණ හදාගන්න අවශ්‍ය නැහැ කියන එකද? ඒක නෙවෙයි. ඇයි එහෙනම්? ඒවට ලකුණු සංඛ්‍යාව වැඩියෙන් දෙන්න අවශ්‍ය නැහැ. ඇයි ඒ වාර ශේෂ්ත්‍ර දෙක තුල තියෙනවා. ඒ ශේෂ්ත්‍ර දෙක තුල තියෙනවා. මොකද්ද ශේෂ්ත්‍ර දෙක? writing සහ reading තුල තියෙනවා. ඉතින් එහෙනම් vocabulary සහ grammar වලට ප්‍රධාන වශයෙන් ફોකස් කරලා විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා දීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඒවට ලකුණු 10ක් සහ 15ක් ඒ ශේෂ්ත්‍ර දෙකට ලකුණු 25යි දීලා තියෙන්නේ. එහෙනම් ප්‍රධාන වශයෙන් අපිට පේනවා මේ ශේෂ්ත්‍ර 4 අරමුණු කරලා ඉගෙන ගන්න උත්සාහ කරනකොට අපිට තේරෙනවා මෙතනදී ගැටලුවක් තියෙන ප්‍රධාන වශයෙන් කොතනද? ලිවීමයි, කියවලා තේරුම් ගන්න වචන ඕනි, හරිද ව්‍යාකරණත් ඕනි. එහෙනම් grammar and language functions කියන එකයි vocabulary කියන ශේෂ්ත්‍ර දෙකයි හදා ගන්න සඳ right අන්න ඔයාට ඒ වෙලාවට පුළුවන් අනිත් දෙකත් එමීට හදා ගන්න. හරිද? ඒ කියන ඔයාට ලියන්න කියවලා තේරුම් ගන්න දෙකත් ටික ටික හදා ගන්න පුළුවන්. ඒ අනුව තමයි අපි පේපර් එකට යන්නේ. එහෙනම් බලන්න ඔයා මේ වෙනකොට සාමාන්‍ය පෙළ දරුවෙක්නේ නේද? ඔයා මේ වෙනකොට සාමාන්‍ය පෙළ දරුවෙක් නැත්නම් 10 සහ 11 පන්ති වල දරුවෝනේ. ඔයා නිකන් බලන්නකෝ මෙන්න මේ දේවල් ඔයා ඉගෙනගෙන තියෙනවද කියලා. දැන් මම මේ අහන්නේ මගේ පන්ති දැනට එන දරුවන්ගෙන් නෙවෙයි. එයාලට මං උගන්වලා තියෙන්නේ මේවා. මං අහන්නේ right ඔයාට. ඔයා මගේ පන්තියකට මේ අලුතෙන් join වෙන්න බලාපොරොත්තු දරුවෙක් නම් ඔයා බලන්න මෙන්න මේ දේවල් ඔයා ඉගෙනගෙනද කියලා. හරිද? බලන්න. මං යනවා grammar කියන field එකට. grammar and language functions. හරිද? ව්‍යාකරණ සහ භාෂා ක්‍රියාකාරීත්වයන් කියන එක. මේ තුල සාමාන්‍ය පෙළ දරුවෙකුට මෙන්න මේ ශේෂ්ත්‍ර ටික ඔයාට දැනුමක් තියෙන්න ඕනි. බලන්න ඔයා පිළිවෙලට මේ ටික ඉගෙනගෙන තියනවාද? පළවෙනි එක parts of speech. විවරණ විධි. word classes කියලත් මේවට කියනවා. විවරණ විධි word classes. ඊට පස්සේ phrases. phrases කියන්නේ දැන් එක එක phrases වර්ග තියෙනවා. බලන්න මේවා මම නිකන් කියන්න දැන් මම මේවා පස්සේ ඉස්සරහට පොඩ්ඩක් යනකොට කියාගෙන යන්නම්. හරි phrases. ඊට පස්සේ ඔයා ඉගෙන ගත්තද sentence patterns කීයක් තියෙනවද කියලා? ඔයා ඉගෙන ගත්තද tenses in active voice? ඔයා ඉගෙන ගත්තද tenses in passive voice? ඔයා ඊට අමතරව ඉගෙනගෙන තියෙනවද special sentence patterns ටික? ඔයා ඉගෙනගෙන තියෙනවද question words නැත්නම් questions ටික?
මොනවාද questions ටික? Yes no questions, WH questions, tag questions, indirect questions ඉගෙනගෙන තියෙනවද? ඊට පස්සේ combining sentences වාක්‍ය දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකලස් කරන එක ගැන ඉගෙනගෙන තියෙනවද? conditional sentences, if type 1, if type 2, if type 3 සහ if type 0 ඉගෙනගෙන තියෙනවද? ඊට reported speech වල rules 10ක් 15ක් ඉගෙනගෙන තියෙනවද? phrasal verbs and idioms කියලා lesson එකක් all level exam එකේදී target කරනවා. හැම අවුරුද්දෙම හැම විටම එනවා නෙවෙයි. මේවා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ කවුරු හරි මගෙන් ඇහුවොත් අපෝ ඕවා ඉගෙන ගන්න ඕනේ. ඕවා පේපර් එකේ හා ඔයා පුළුවන් නම් කියන්නකෝ අහවල් ප්‍රශ්න කීයට දෙමේක එන්නේ කියලා. එහෙම කිව්වොත් මට කියන්නත් බෑ අයියේ. මේක අර අනිත් විෂන් වගේ parts of speech එන්නේ 6 වෙනි ප්‍රශ්නයේය කියලා නිශ්චිත තැනක් නැහැ. හරිද? මේ පේපර් එකේ තැනින් තැන ප්‍රශ්නවල ප්‍රශ්න පත්‍රයේ පුරාම තියෙන්නේ හැබැයි මේවා තමයි. මොකද මේක භාෂාවක්. මේ භාෂාව තුල මේ භාෂා ව්‍යාකරණ පිළිබඳව මැන බැලීමක් සිදු කරනවා. එතකොට ඒක එක තැනකදී නෙවෙයි. ඒක විටින් විට තැනින් තැන පොඩ සමහර විට ප්‍රශ්න තියෙන්නේ. ඔයාට මේ වගේ මේ parts of speech ගැන ඉඳන් එතන ඉඳන් මේ ව්‍යාකරණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයා හිතනවා එතකොට අපෝ word classes ද ඒ ටික නම් ඔන්න ඔය ටිකක් දන්නවා. හරි. බලන්න මං word classes වලට යන්නම්. ඔන්න බලන්න word classes nouns, verbs, adjectives, adverbs, pronouns, prepositions and conjunctions, articles, interjections. ඔයා හිතපුවම අපෝ nouns නාමපදනේ අයියෝ දන්නවනේ. හැබැයි හරි හිතලා බලන්න මෙතන තියෙන වචන වර්ග 8ක්. මේ වචන වර්ග 8 ආයේ 4 වර්ග දෙකකට බෙදෙනවා. right ඊට පස්සේ බෙද කියනවා එකට නම් දෙකක්. open word classes, closed word classes. කො open word classes වලට අයත් වෙන්නේ මොනවද? කො closed word classes වලට අයත් වෙන්නේ මොනවද? කොයි වචන පන්තිද? ඇයි එහෙම open word classes කියන්නේ ඒවට? ඇයි ඒවට closed word classes කියන්නේ? ඔය දන්නවද? right අන්න එතනදි ගැටලුවක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු හරි. ඔයා හිතනවා අයියෝ nouns ගැන මම දන්නවනේ. හරි. ඔයා දන්නවද කියලා බලන්න nouns ගැන. ඔන්න බලන්න. nouns වර්ග ටික දන්නවද? proper nouns, abstract nouns, common nouns, collective nouns, material nouns, countable nouns, uncountable nouns, verbal nouns තව තියෙනවා. මම ටිකක් ගත්තේ. compound nouns, concrete nouns ඒවා බෙදෙන හැටි වර්ග වෙන හැටි. හරිද? proper nouns සංඥා නාම වල නීති රීති දන්නවද? වාක්‍යයක් තුල දානකොට මොනවද ඒ වගේ නීති? සංඥා නාම කියලා පාඩමක් විභාගෙට කොතනවත් මනින්නේ නැහැ. නමුත් ප්‍රශ්න පත්‍රයේ පුරාම proper nouns තියෙනවා. මොකද? proper nouns සංඥා නාම එක ප්‍රධාන වශයෙන් බැඳුන නීති රීති තමයි පළවෙනි එක. සංඥා නාමයක වාක්‍ය කොතන තිබ්බත් මුල් අකුර කැපිටල් වෙන්න ඕනි. පළවෙනි ප්‍රධාන නීතියක්. කැපිටල් උනේ නැත්තම් ඒ වාක්‍යම වරදිනවා. ඒ වචනේ වැරදි කියන්නේ වාක්‍ය වැරදි. හරිද? එතකොට කොහොයාට මේ නීති රීති පිළිබඳ අවබෝධයක්. abstract nouns කියන්නේ මොනවාද? මම නිකන් කිව්වොත් ගුණනාම හදාගන්නේ මොන වගේන්ද? ගුණනාම හදාගන්නේ පද වර්ග 3කින් විතරයි. මොනවාද මේ පද වර්ග 3? ඔයා දන්නවද? verbs වලින්, ඊට පස්සේ common nouns වලින්, adjectives වලින් තමයි abstract nouns හදාගන්නේ කියලා ඉගෙනගෙන තියෙනවද? බලන්න. right ඒ වගේ ඊට පස්සේ common nouns ගැන කතන්දර, ඒ collective nouns, right ඊට පස්සේ materials, ඊළඟට countable, uncountable, verbal, singular, plural කරන්නේ කොහොමද? spelling rules ටික මොනවාද? එහෙම කරන්න බැරි ඒවා තියනවාද? කොහොර වෙන languages වලින් ආපු වචන කොහොමද plural කරගන්නේ? හරිද? දැන් සමහර කට්ටිය නිකන් කියනවා නේද මට ඇහිලා තියෙනවා සමහර අය කියලා මේ මට datas card එකක් දෙන්න. datas කියන්නේ මොකද්ද? ඒක plural එක. ඒකේ singular එක මොකද්ද? මොන භාෂාවෙන්ද ඒක ඉංග්‍රීසියට එකතු උනේ? කොහොමද ඒක වෙන්නේ? right බලන්න අපි නොදන්න කරුණු කොච්චරද මේ නාමපද ගැන. හරිද? මං කිව්වේ proper nouns, abstract nouns, common nouns, collective nouns, material nouns, countable nouns, uncountable nouns, verbal nouns. ඒ පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්න ඕනි. මේ බලන්න මම ගත්තේ parts of speech නැත්නම් word classes වලින් පළවෙනි එක. මං යන්නම් තව එකක් දෙකක් ගැන කියන්නම් මම පොඩ්ඩක්. හරි ඔය nouns. දැන් ඔක පාඩම් 8ක් ආයතන එනවා. ඊළඟට යන් verbs වලට parts of speech කියන්නේ මොකද්ද? ඉංග්‍රීසි භාෂාවේ සියලු වචන පන්ති 8කට දානවා. ඒ දාන පන්ති 8 තමයි අපේ word classes නැත්නම් parts of speech කියලා හඳුන්වන්නේ. ඒකෙන් පළවෙනි එක nouns, මම දෙවෙනි එකට ආවා verbs. right මම ඔට්ටුවක් දානවා. ඔයා මෙහෙම ඉගෙනගෙන නැහැ. කොහොමද? ඔයා දන්නවද ක්‍රියාපද වර්ග කරනවා ප්‍රධාන වශයෙන් finite verbs, non finite verbs කියලා වර්ග දෙකක්. ඒතර finite verbs වලට මොනවද අයත් වෙන්නේ? action verbs, auxiliary verbs, linking verbs.
අයත් වෙනවා finite verbs වලට කියලා. ඒක මොනවද non finite verbs වලට? non finite verbs වලට අයත් වෙන්නේ gerund, infinitive, participle කියන verbs ටික. right ඉගෙනගෙන තියෙනවද මොනවද gerund එකක් කියන්නේ? මොකද්ද infinitive කියන්නේ? මොකද්ද participle කියන්නේ? ඒ වගේ rules මොනවද? noun එක දාද්දි මොනවද වෙන්නේ? auxiliary verbs වල ආය වර්ග දෙකක් තියෙනවා. primary auxiliary verbs, modal auxiliary verbs. ඒවා කොහොමද හැදෙන්නේ? ඒවා මොනවටද උදව් කරන්නේ? හරි ආදී වශයෙන් verbs පිළිබඳව ඉගෙන ගත යුතු තව බොහෝ තියෙනවා. තව මම ඔතන කිව්වේ ටිකයි මොනවාද? තව ආකාර වලින් මේක verbs කියන එක වර්ග වෙනවා. transitive, intransitive verbs. හරි ඊට පස්සේ තව ක්‍රියාපද වර්ග තියෙනවා. මේ lexical verbs කියලා තියෙනවා, principal verbs තියෙනවා. ඔය වගේ තව නම් ගොඩක් තියෙනවා විවිධ ඒවාට භාවිතා කරන. හරිද? ඒ වගේ ක්‍රියාපද වර්ග ගැන, right transitive, intransitive verbs ගැන හරි ආදි වශයෙන් ක්‍රියාපද ගැන මේ හරිද අවමය තව සෑහෙන්න තියෙන ඉගෙන ගන්න සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන්. nouns, verbs, තුන්වෙනි එක adjectives, නාම විශේෂණ. ඔයා දන්නවද kinds of adjectives? හරිද? ඔයාට චුට්ටක් පේනවා මදි ඇති. මම පොඩ්ඩක් කියන්නම්. හරි kinds of adjectives මොනවාද? නාම විශේෂණ වර්ග. ඔයා නිකම් බලාගන්න. හරි adjectives of quality දන්නවද? adjectives of quantity දන්නවද? adjectives of number දන්නවද? ඊට පස්සේ distributive adjectives, demonstrative adjectives, interrogative adjectives කියන්නේ මොනවද කියලා දන්නවද? ඒවත් එක්ක බැඳලා තියෙන rules මොනවද කියලා දන්නවද? adjective එකක් ලෙස භාවිතා කළ හැකි other word classes ගැන දන්නවද? noun එකක් තවත් noun එක adjective කරන්න පුළුවන් කියලා දන්නවද? එතකොට pronouns වල possessive pronouns adjectives කරන්න ඕනේ. එතකොට ඒකට possessive adjective කියනවා ආදි වශයෙන් දන්නවද? right මේ වගේ අපිට adjectives ගැන ඉගෙන ගත යුතු කරුණු තව බොහෝයි. ඊළඟට adverbs ගැනට ගියොත් මම මේ නිකම් මේ කියාගෙන යන්නේ ඊළඟ දවසේ ඉඳන් පාඩම කෙලින්ම පටන් ගන්නවා lesson එක. හරිද? මම ඊළඟ දවසේ ඉඳන් Zoom class එකක් විදිහට කරන්නේ. ඒකට ඔබ ලියාපදිංචි වෙන්න අවශ්‍ය ක්‍රමය මම කියන්නම්. ඒතර ඔයා ලෑස්ති වෙන්න එතකොට හොඳට වැඩ කරන්න සටහන් දීලා ලස්සනට කරනවා. ක්ලාස් එක දිගට විභාග ඉලක්ක කරලා කරන්නේ. මම මේක ක්ලාස් එක අතරමඟ නතර කරන්න පටන් ගත්ත එකක් නෙවෙයි. අනිත් එක මේක මගේ YouTube නාලිකාව ප්‍රචාරය කරගන්න කරපු වැඩකුත් නෙවෙයි. හරිද? මේක කෙලින්ම මම ටාගට් කරන්නේ O level exam එකට ෆේස් කරන දරුවෙකුට ලස්සන දැනුමක් හදලා දීලා. හරිද? ඔයා සමහර විට මාව දැකලත් නැති වෙයි. ඒ කියන්නේ මම වීඩියෝ එකේ විතරයි දැකලා තියෙන්නේ. නමුත් ඔයා මාව දැකලත් නැති වුණාට ඔයා මට හරිම සෙනෙහසින් සලකයි මේ පිළිබඳව හරියට ඔබ දැනුම හදාගත්තම. මොකද ඔයාට තේරෙනවා ඒ දැනුමත් එක්ක ආය Tamanට වෙන ගැටලුවක් එන්නේ නැහැ කියලා. හරි adverbs ගැන ගන්න. kinds of adverbs දන්නවද? adverbs of time, adverbs of place, adverbs of manner ආදි වශයෙන්. ඊට පස්සේ adverbs of time number, adverbs of degree, extent or quantity ගැන දන්නවද? හරි මම දැන් මේ කියාගෙන යන්නේ ඔබ විභාගය වෙනුවෙන් ඉගෙනගෙන තිබිය යුතු දේවල්. හරි ඊට පස්සේ බලන්න pronouns ගැන දන්නවද? kinds of pronouns දන්නවද? personal pronouns, possessive pronouns, reflexive and intensive pronouns, interrogative and relative pronouns, indefinite pronouns, demonstrative pronouns, distributive pronouns, reciprocal pronouns දන්නවද? ඒවත් එක බැඳිලා තියෙන නීති රීති දන්නවද? දැන් ඔයාලට මම මෙහෙම කියන්න යනකොට අපි ඉගෙනගෙන තියෙනව නැත්තේත් නෑ. හරි. ඔව් පාසල් පෙරපතේ යම් කොටසක් තියෙනවා ටිකක්. ඒ ටික ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඔයා මට කියනවා ඉතින් මේ ඔය ඔක්කොම ඕනේ නෑනි. ඔය විශ්වවිද්‍යාලේ දැනුමනේ. නෑ මේ විශ්වවිද්‍යාලේ දැනුම යුනිවර්සිටි නොලෙජ් එක නෙවෙයි මේ. මේ O level exam එකට ඔයා දැනගන්න ඕනේ ඒවා. prepositions and conjunctions දන්නවද? kinds of prepositions දන්නවද? ඒතර ඒවා භාවිතා කරන තැන් usage of prepositions දන්නවද? kinds of conjunctions, coordinating, correlative සහ subordinating conjunctions ගැන අහලා තියෙනවද? හරි. ආදි වශයෙන් ඔයා conjunctions වර්ග ගැන අහලා තියෙනවද? ඒ වගේ කාර්යභාරයන් ඒවා ගැන දන්නවද? ඒවා හරහා හදාගන්න වාක්‍ය රටා. එතකොට simple, compound, complex, compound, complex කියන වාක්‍ය රටා ගැන දන්නවද? අහලා තියෙනවද? හරි. ඊට පස්සේ බලන්න articles තියෙන and the කියන පද තුන විතරයි. ඒවා ආයි වර්ග දෙකකට බෙදෙනවා. මොනවාද? definite articles, indefinite articles කියලා. kinds of articles කියවම indefinite articles, definite articles. ඊට පස්සේ omission of articles rules තියෙනවා. articles භාවිතා නොකරන තැන්. ඊට පස්සේ බලන්න interjections ගැන, usage of interjections ඒවා ගැන වර්ගනේ. හරිද? මේ ආදී වශයෙන් ඔය මම ගත්තේ මම අර කියපු පාඩම් වලින් එකක්. ඔය මොනවද මම මේ කියාගෙන ගියේ?
මේ මං කිව්වේ O level exam එකට දැනගත යුතු පාඩම් තියෙන්නේ ඒකෙන් පළවෙනි පාඩම විතරයි. parts of speech විතරයි. කොහේ එතකොට phrases හරි මං නිකන් කියන්නම් මම දැන් phrases ගැන මේකේ note එකක් දැම්මේ නෑ. මොනවාද phrases? හරි මේ බලන්න. හරිද? noun phrases, prepositional phrases. හරිද? prepositional phrases ඊට පස්සේ gerund phrases, participle phrases, infinitive phrases. හරිද? ආදි වශයෙන් phrases වර්ග ටික ගැන අහලා තියෙනවද? ඊට පස්සේ sentence patterns ඔයාට මෙහෙමයි. සාමාන්‍ය පෙළ විභාගෙට විතරක් නෙවෙයි ඔයාට පුංචි කාලේ ඉඳන් හරිද? මම නිකම් මෙහෙම කිව්වොත් ඔයාට පුංචි කාලේ ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගත්තා තමයි. නමුත් ඔයා පොඩි කාලේ ඉඳන් කළේ ඔයාට උනේ සහ හරිද? ඔයා කළේ මොකද්ද කියලා දන්නවද? තැනින් තැන ටික ටික ඉගෙන ගන්න එක. හොඳට බලන්න. මේ බලන්න. දැන් අපි දැන් මෙහෙම කරනවා. දැන් මේ බලන්න. Right. දැන් ඔන්න ගුරුවරයා පන්තියට යනවා. Today we are going to talk about verb B. Right. Then the lesson is verb B. Right. The teacher has come to the class and he is telling that the lesson is verb B. Right. Now he is going to introduce the present tense forms of verb B. Now he shouts in a loud voice. And tell that the present tense forms of verb B are am, is, are. Right. So the teacher is going to make you practice. The present tense forms of verb B today. නේද? එතකොට අද ඔයාට verb B වල වර්තමාන කාලයයි ඒ ගුරුවරයා අද උගන්වන්න හදන්නේ. නමුත් දැන් හිතන්න මෙහෙම. දැන් ඔයා දන්නවද මෙහෙම? දැන් ඔයා අහලා තියෙනවද මෙහෙම? දැන් මගේ ක්ලාස් එකේ දැනට ඉගෙන ගන්න දරුවෝ මේවා අහලා තියෙනවා. හරිද? ඉගෙනගෙනක් තියෙනවා. මොනවාද? right. දැන් බලන්න ඔයා ඉගෙනගෙන තියෙනවද වාක්‍ය රටා වර්ග පහක් තුල තමයි අපි මේ කාර්ය කරන්න කියලා. වාක්‍ය රටා වර්ග පහක් තුල තමයි අපි මේ සියලු කාර්යයන් කරන්නේ. හරිද? ඊට පස්සේ ඊට අමතරව ඒ පහෙන් කියන්න බැරි දේවල් වලට හයවෙනි වාක්‍ය රටාවක් තියෙන නැත්නම් sentence patterns, special sentence patterns තියෙනවා. දැන් බලන්න ඔයා ඉගෙන ගන්න ඔය මේ simple present, simple past tense, present තියෙනව නේද? ඕක තුල වාක්‍ය වර්ග පහ තමයි action verb, verb be, have, has, there is, there are, modal verbs. මේ වශයෙන් active voice, passive voice හැදෙන විදිය පිළිබඳව පැහැදිලිව තේරුම් ගත්තොත් වාක්‍ය රටා පහයි මම ඔයාලට දෙන්නේ කාඩ් පහක් හදා ගන්න ක්‍රමයක් කියලා දෙනවා. අර ඔක්කොම පැත්තකින් තිබ්බම කාඩ් පහ තුල ඔයාට පුහුණු වෙන්න පුළුවන් මේක කොහොමද කරන්න කියලා. කාඩ් පහක් තුල. හරිද? ඒ sentence pattern. හැබැයි සමහර අදහස් තියෙනවා මේ වාක්‍ය වර්ග පහෙන් ප්‍රකාශ කරන්න බැරි. එහෙනම් ඔයා කරන්න තියෙන්නේ ඒ වාක්‍ය රටා වර්ග පහෙන් ප්‍රකාශ කරන්න බැරි දේවල් ප්‍රකාශ කරන්න තියෙන special sentence patterns ටික. Special sentence patterns. හරිද? විශේෂ වාක්‍ය රටා ටික වෙනම ඉගෙන ගන්න ඕනේ. අන්න ඒ වගේ අපිට ඉගෙන ගන්න ඕනි කාරණා තව ටිකක් තියෙනවා. එතනදී sentence patterns. ඊට පස්සේ ඒකෙදි ඔයා ඉගෙනගෙන තියෙනවද වාක්‍යයක් හදන SVO system, SVC system, SVR system ආදී වශයෙන් හරිනම් patterns 9ක් විතර අපිට කතා කරන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් basic patterns 3-4ක්වත් SVO system, SVC system වත් අඩුම ගානේ. ඒවා තමයි expand කළ systems වලට ගන්න ඒවවත්. right. ඒ ආදී වශයෙන් අපිට ව්‍යාකරණ වල තව කතා කරන්න බොහෝ දේ. හරිද? ඊට පස්සේ අපිට මේ ටික කතා කරාම ඊළඟට අපිට තියෙන කාරණාව තමයි අපි දැනගත යුතු ඊළඟ කාරණාව තමයි අපි මේ ටික හදාගත්තම අපිට යම් දෙයක් ලියන්න සහ කියවන්න සහ කියවලා තේරුම් ගන්න සහ right ප්‍රශ්න පත්‍රයකට පොඩි පොඩි කාරණා හසුරුව ගන්න පුළුවන් වෙනවා. ව්‍යාකරණ දැනුම මේ කියන තැන ඉඳන් phrasal verbs and idioms දක්වා ආපුවාම දැන් ඔයා කරන්න ඕනි මොකක්ද ඊළඟට? දැන් ඔයාට ඒක විතරක්ම නෙමේ විභාගය කියන්නේ. සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ ඒක විතරක්ම නෙවෙයි. එහෙනම් දැන් ඔයාගෙන් 16 වෙනි ප්‍රශ්නේ තියෙනවා වැඩිම ලකුණු සංඛ්‍යාවක් දෙනවා. ප්‍රශ්න පත්‍රයේ පළවෙනි වැඩිම ලකුණු සංඛ්‍යාවක් දෙන ප්‍රශ්නය 15 වෙනි ප්‍රශ්නය 16 වෙනි ප්‍රශ්නය ලකුණු 15ක් දෙනවා. එතකොට ඔයාට ඒකේ තියෙනවා ලියන්න රචනාවක්. එහෙනම් essays, newspaper reports, accounts, descriptions, folk tales, right, interesting stories, ඒ වගේ
ලියන්න පුළුවන් වෙන්න ඕනි. 14 වෙනි ප්‍රශ්නේ AB කොටස් දෙකක් දෙනවා. AB කොටස් දෙකේ පළවෙනි එකේ ඔෆිෂියල් ලෙටර් එකක් හෝ පර්සනල් ලෙටර් එකක් ලියන්න දෙනවා. B වල බාර් ග්‍රාෆ් එකක්, පයි chart එකක්, මොකක් හරි ග්‍රාෆ් එකක් දීලා ඔයාට ඒක ඉන්ටර්ප්‍රිටේට් කරන්න දෙනවා. හරිද? ඒක හඳුන්වලා දෙන්න කියලා දෙනවා. sorry ලියන්න දෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකක්. එතකොට ඒවා ලියන්න ඕනි. ඔයාගේ හිතට එන ඒවා අපි කොහොමද කරන්න කියලා ඉගෙන ගන්න නම් ඒ සියල්ල කරන්නට පෙර ඔයාට තිබිය යුතු අවබෝධය තමයි මොකද්ද? ඔයාට තිබිය යුතු අවබෝධය තමයි ඔයා මේවා හරිද? මේවා පිළිබඳව අවබෝධයක් ගොඩනගාගෙන තිබීම. හොඳයි. එතකොට දැන් ප්‍රශ්නවලදී දැන් මං ආපහු මුලට ගියොත් එහෙම ඒ ප්‍රශ්නවලදී අපි කරන්නේ දැන් මොකද්ද? මේ ප්‍රශ්නවල අපි හඳුනගන්නවා පේපර් එකට. දැන් අපි ෆේස් කරන්න ඕනේ මෙන්න මේ පේපර් එකට. මේ පේපර් එකට ෆේස් කරද්දී දැන් අපිට තේරෙනවානේ එහෙනම් අපිට තියෙනවා ග්‍රැමර් නැත්නම් ව්‍යාකරණ වල ප්‍රශ්න තියෙනවා. ඒවා ඔය කන්ඩිෂනල් රිපෝටඩ් වගේ ප්‍රශ්න තමයි එන්නේ 12 වෙනි ප්‍රශ්නෙට වගේ එනවා. ඒකෙදි ලකුණු 5යි අපිට හම්බ වෙන්නේ. ඒවා ලොකුවට අමාරු නෑ ව්‍යාකරණ ඉගෙන ගත්තම. හැබැයි අපි රචනාමය ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක ලකුණු 40ක් ගන්න රචනාමය ප්‍රශ්න ටික අපි හොඳට කරගන්න ඕනි. එහෙනම් අපිට රචනාමය ප්‍රශ්න ටික හොඳට කරගන්න ක්‍රමවේදයක් අවශ්‍යයි. එහෙනම් මම අද මේ හැඳින්වීම සඳහා තමයි මම මේ වීඩියෝ එක කරේ. එතකොට මම ඔයාලට අවසාන වශයෙන් දැන් කරන්න කියන්න හදන්නේ අද මේ උගන්වනව නෙවෙයි ඊළඟ දවසේ ඉඳන් කෙලින්ම පළවෙනි පාඩම parts of speech වල සිට මම පාඩම දියත් කරගෙන යනවා. හරිද? හොඳට පාඩම දියත් කරනවා. මම ඒකට පාවිච්චි කරන්නේ මේ Zoom හරහා තමයි ක්ලාස් එක කරන්නේ. එතකොට ඔයා ඒ සඳහා සූදානම් විය යුතු කොහොමද? හරිද? ඒක දැනගන්න කැමති ඔයා. හොඳයි. එහෙනම් ඔබ දැනගන්න ඕනේ මේ ක්‍රමවේදයට මම භාවිතා කරන ක්‍රමය මොකක්ද කියලා. එහෙනම් ඔන්න ඔයාට vocabulary හදන්න මන් ළඟ වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ තමයි model papers, past papers, essays, ඊට පස්සේ passages අරගෙන කියවද්දි හම්බ වෙන වචන ටික ලියාගෙන විභාගය ඉලක්ක කරගත්ත වචන ටිකක් ගොඩනගා ගැනීම සඳහා අපිට ක්‍රමවේදයක් අවශ්‍යයි. ඔබට ඒ උදෙසා මලලසේකර ඩික්ෂනරි හෝ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එක කරපින්නගෙන හරියන්නේ. ඔයා ඒ තෝරා බේරාගෙන වචන ටික වෙනම තැනකට අරගෙන පාඩම් කරගන්න ඕනි. ඒ සඳහා වචන ලියා ගන්න වෙනම පොතක් තියෙන්න ඕනි. අන්න එනම් ඔයාට පළවෙනි පොත දෙනවා New Word Book. ඔන්න ඔයා ඊළඟ දවස් වෙනකොට හදා ගන්න ඕනි පළවෙනි පොත New Word Book. ඊට පස්සේ ඔයා අලුත් වචන පොතක් හදාගත්තා නම් හරිද? ඊට පස්සේ ඔයා හදාගන්න ඕනි grammar book එක. මොකද reading comprehensions එහෙම නැත්නම් writing ඔක්කොම හදාගන්න නම් අපි grammar ටික හොඳට හදාගන්න ඕනි. මොකද එක වචනින් එහාට මෙහාට වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා grammar ටික පිළිවෙලට ඉගෙන ගන්න ඔයාට වෙනම තියෙන්න ඕනි grammar book එකක්. grammar book එකක් තියෙන්න ඕනි. එතකොට පොඩි පොත් දැන් ඔහොම නම් කිව්වම සමහර දෙමව්පියෝ මගෙන් අතීතයේ ඇවිල්ලා අහලා තියෙනවා කොයි කඩෙන්ද මේ පොත ගන්නෙ? පොත ගන්නව නෙවෙයි. එහෙනම් ඔයා පිටුවසුවේ පොත් 4ක් අරගෙන නම් දාලා හදා ගන්න ඕනි. පළවෙනි පොත New Word Book, දෙවෙනි පොත Grammar Book, ව්‍යාකරණ පොත. ඊළඟට ඔයාට ඊළඟ පොත තමයි දැන් අපි රචනා ලියන්න ඕනි. හරිද? නැත්තම් ව්‍යාකරණ කරද්දී අභ්‍යාස කරන්න ඕනි. අන්න එනම් එතන පොත් දෙකක් එකතු වෙනවා. මොනවාද? ඒකට අපි කියමු activity book එකක්, එහෙම නැත්තම් exercise book එකක් ඕනි. අනිත් එක තමයි අනිත් පොත මොකද්ද? අනිත් පොත තමයි රචනා පොත, essay book එකක් ඕනි. මොකද අපි O level exam එක ටාගට් කරපු හරිද? essays ලියනවා සැකිල්ලක් ගහලා ඒ සැකිල්ලට ක්වෙස්චන් එකට අනුකූලව සැකිල්ල මත යැපෙමින් අපි කොහොමද නිවැරදිව රචනාවක් ගොඩනගන්නේ සහ ඒ රචනාව ගොඩනගා ගන්න තැනට ඔබගේ ලිවීමේ හැකියාව සංවර්ධනය කරන අධීර 3කින් යුත් රචනා ගොඩනැගීමේ ක්‍රමවේදයක් අපි සතුයි. එහෙනම් ඒ ක්‍රමයට ඔයාව හුරු කරන්න රචනා පොත ඔයාට වෙනම ඕනි. හරිද? එතකොට දැන් ඔයාට පොත් 4යි New Word Book, Essay Book, Exercise Book, අනිත් එක Grammar Book. එහෙනම් මට පළවෙනි දවසට අවශ්‍ය වෙනවා
grammar book එකයි new word book එකයි පළවෙනි දවසේ lessons පටන් ගන්න. හරිද? ඒතර පළවෙනි දවසේ lessons වල grammar book එකයි new word book එකයි සහිතව ඔයා පන්ති ඉඳ ගන්න. අපි පැය 3-4ක පන්තියක් තමයි ක්‍රියාත්මක කරන්නේ. මොකද මේක දරුවෙක් ගුරුවරයෙක් ගැන විශ්වාසය තියලා තමයි පන්තියකට join වෙන්නේ. ඒ විශ්වාසය ගුරුවරයෙකුට රකින්න බැරි නම් ඒ ගුරුවරයා පන්තිය නොකර ඉන්න ඕනේ. එහෙමනම් ඒක විශ්වාසය මත පැමිණි දරුවට උගන්වනවා නම් ගුරුවරයෙක් විදිහට මගේ වගකීම තමයි පිළිවෙලට හරියට උගන්වන එක. ඒක මගේ පන්තියේ ඇවිල්ලා ලයිව් ක්ලාස් එකේ ඉඳගෙන හිටියත් එකයි right hall class එකේ හිටියත් එකයි එහෙම නැත්නම් මේ වගේ zoom live මේ youtube live එකේ හිටියත් එකයි zoom live එකේ හිටියත් එකයි කොතනදී වුණත් දරුවෙක් ගුරුවරයෙක් ගැන විශ්වාසයක් තියෙනවා නම් ඒ ගුරුවරයා ඒ විශ්වාසය රකින්න එක වගකීම. එහෙනම් මගේ වගකීම තමයි ඔයාට ඒ වැඩ ටික හරියට ඒ පාඩම් ටික හරියට උගන්වලා දෙන එක. එහෙනම් ඒ සඳහා ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙලක් පිළිවෙලට දියත් කරන්නයි ලෑස්ති. හරිද? පිළිවෙලට දියත් කරන්න ලෑස්ති. ඒතර මෙතන ඉන්නවා නම් මගේ පන්ති එන දරුවෝ කැමැත්තෙන් ඉන්නවා නම් ආපහු ක්ලාස් එකට ජොයින් වෙන්න මේකට ඒත් එන්න පුළුවන්. කොහොමත් එයාලට හෝල් ක්ලාස් එකේදී නම් මම මේ පාඩම් නැවත ආයෙ උගන්වනවා. ඒ නිසා ඔයා දැනට ඉතින් එනවා නම් ආවත් කමන්නේ. හැබැයි අලුත් දරුවෝ ඔයාලා පිළිවෙලට වැඩ පටන් ගන්න අලුත් දරුවෝ. එතකොට ඔයාලා තව පුළුවන් නම් තව යාළුවන්ට කියන්න මෙන්න මෙහෙම ක්ලාස් එකක් තියෙනවා එක දවසක් කරේ ඇවිල්ලා බලන්න කියලා. හරිද? එතකොට හරි. එහෙමනම් එතනදී පුළුවන්. හරි එතනදී පුළුවන් ඔයාට පැහැදිලිව තේරුම් ගන්න අපි මේ කොහෙද යන්නේ? හරිද? අපි මේ කොහෙද යන්නේ? අපි යන්නේ කෙලින්ම O level exam එකේ ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එකට ඒකක් ඉලක්ක කරගෙන. හරිද? ඍජුවම අපේ වැඩපිළිවෙල එතෙන්න. ඍජුවම අපේ වැඩපිළිවෙල එතෙන්න. ඒ නිසා ඒ ශක්තිමත් වැඩපිළිවෙලත් එක්ක ඔයා හරියට වැඩ කරගෙන යන දරුවෙක් වුණොත් ප්‍රතිඵලය ෂුවර්. හරිද? ප්‍රතිඵලය ෂුවර්. ඒ කියන්නේ ඔයා අනිවාර්යෙන් විභාගයේ A එකකින් B එකකින් ගොඩ දා ගන්නවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් වැඩපිළිවෙලත් එක්ක ඉතාම ඉක්මනින් ක්ලාස් එක පටන් ගන්නවා. එහෙනම් ඔයා දැනට පොත් ටික හදාගෙන හැකි ඉක්මනින් කළ යුතු දේ තමයි. හරිද? මේ තිරයේ දිස් වෙලා තියෙන right note 72608094 කියන ටෙලිෆෝන් නම්බර් එකට WhatsApp message එකක් හෝ normal message එකක් දාන්න මම ඊළඟ දවසේ සිට ඒක පුළුවන් තරම් ඉක්මනින් කරන්න මම මේ ඊළඟ දවසේ සිට මේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙනවා කියලා. හරිද? පාඩම් මාලාවත් එක්ක එකතු වෙනවා කියලා. ඒ WhatsApp message එක දාපු ගමන් ඔයාට link එකක් එයි. ඒ link එකකින් ගිහලා application එකක් තියෙනවා. ඒ application එක fill කරලා ඊට පස්සේ ඔයාට WhatsApp group එකක් තියෙනවා. ඒ WhatsApp group එකට එකතු වෙන්න. එතකොට ඒ හරහා තමයි Zoom live class එක ක්‍රියාත්මක වෙන්නේ. හරිද? එහෙනම් ඒක තමයි ඉදිරි වැඩපිළිවෙල. මේකේ මම මේක තව දවසක් විතර මේ වීඩියෝ එක තියා තියෙනවා. ඔයාට කැමති නම් ඔයාගේ යාළුවෙකුට මේ link එක දාලා බලන්න කියන්න මොකද්ද මේ පැහැදිලි කිරීම. ඊට පස්සේ ඔයා කැමති නම් ඒ යාළුවන්ට කැමති නම් කියන්න මේකට නම්බර් එකට මැසේජ් එකක් දාලා WhatsApp group එකට join වෙන්න කියන්න. ඊට පස්සේ ක්ලාස් එකට එන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. Okay, then I was doing a demonstration, so I wanted to tell you what you have to study for the O-level examination. But if you are doing your studies targeting the O-level examination, so you must know where you are going, what you are doing, so what you want to get. So that's what we have planned. That's what we have planned. So let's conduct the class on the next class day as soon as you joined the WhatsApp group. I'll message you. I'll send you a message telling about the exact day that the next class will be conducted. Sometimes it may be in this week itself. Sometimes it may be on next Monday at 6 o'clock. Okay, I'll stop this session for today. Okay, goodbye.